අයිබෝවන් මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ භෞතික විද්‍යාවේ මම කරගෙන ආව පාඩමේ ඉදිරි කොටස අපි කතා කරමින් හිටියේ ප්‍රිස්ම තුරින් වර්තනය ගැන. එතකොට අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රිස්ම තුරින් කොහොමද මෙන්න මේ ඊටම පොඩි කොටසක් තියෙනවා මේ ප්‍රිස්ම තුරින් කොහොමද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රිස්ම වලදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙනකොට එහෙම සිද්ධ වීමට නම් මොන අවශ්‍යතාවයන්ද සපුරලා තියෙන්න ඕන කියලා කියන එක තමයි මේකෙදි බලන්නේ. මේක ඊටම සරල පහසු කොටසක්. අපි මෙච්චර මේ දක්වා ඉගෙන ගත්ත කොටස් ඔබේ අවධානයට ඔබේ මතකයේ තියෙනවා නම් මේක ඊටම සුළු කොටසක්. අපි ගත්තොත් මේ වගේ ප්‍රිස්මයක් මේ ප්‍රිස්මයකදී මේ යම් දැන් මේක අංශක 90ක් කියලා අපි සැලකුවොත් එහෙම ත්‍රිකෝණී ආකාරයට තියෙන මෙන්න මේ ප්‍රිස්මයකට මෙහිම අභිලම්බයට සමාන්තර ආකාරයෙන් ඒ කියන්නේ අභිලම්බයට සමාන්තරව අභිලම්බයේ විදිහට ආලෝක කිරණයක් ඍජුව මෙතනට එනවා නම් මේ ආලෝක කිරණය මෙතනට මෙන්න මේ තියෙන මේ මෙතන පෘෂ්ඨයට මෙන්න මේ පෘෂ්ඨයට අපි මේක A B සහ C කියලා ගත්තොත් මේක මෙන්න මේ පෘෂ්ඨයට මේ ආලෝක කිරණය මෙතන පෘෂ්ඨයට පතනය වෙනකොට පතනය වෙන්නේ මේ අභිලම්බයට ඒ කියන්නේ මේ පෘෂ්ඨයට අඳිනු ලබන අභිලම්බයට අංශක 45ක කෝණයක් පතන කෝණයක් සහිතව තමයි මේ ආලෝක කිරණය මෙතනට පතනය වෙන්නේ. එතකොට මම කලින් වීඩියෝ එකේදී ඔයගලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වා මේ පාඩම පටන් ගද්දී වීදුරු වලට අදාළව අවදි කෝණය අංශක 41ක් පමණ තමයි සාමාන්‍ය අගේ. අංශක 41ක් විතර. ඒතකොට ඔබ මේ වෙනකොට දන්නවා අවදි කෝණයට වඩා වැඩි අගයක් ගන්නවා නම් යම්කිසි පතන කෝණයක් අවදි කෝණයට වඩා යම්කිසි වැඩි අගයක් ගන්නවා නම් විය හැකි දේ තමයි එම පතන කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙන. ඒතකොට එම සංසිද්ධියම තමයි මෙතන සිද්ධ වෙන්නේ. අංශක 45 කියන්නේ අංශක 41කට වඩා වැඩි. එතකොට මේක වීදුරු ප්‍රිස්මයක්. එතකොට අනිවාර්යයෙන්ම මේන කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙලා මේ ආකාරයෙන් මෙන්න මේ පෘෂ්ඨයේ එළියට එනවා. හරිද? ඒක එක අවස්ථාවක්. ඊළඟට මේකේ තව අවස්ථාවක් තියෙනවා. අපි මේ ප්‍රිස්මය මේ ආකාරයට මේ වගේ ප්‍රිස්මයක් අරගෙන මේ ආකාරයට තිබ්බොත් මෙහෙම ප්‍රිස්මයක් අරගෙන මේ ආකාරයට තිබ්බොත් එතකොට කොහොමද මොකද වෙන්නේ? එතකොට මෙහෙම මේ පෘෂ්ඨයට අභිලම්බව පතනය වෙන කිරණයක්. මේ පෘෂ්ඨයට අභිලම්බව පතනය වෙන කිරණයක්. මේ ආකාරයට ඇවිල්ලා මෙන්න මේ ආනත මෙන්න මේ පැත්තේ තියෙන මේ ආනත මූණතට අදාළව අඳිනු ලබන අභිලම්බයට සාපේක්ෂව පතන වෙන්නේ අංශක 45ක පතන කෝණයකින්. එතකොට මෙතනදී වෙන සංසිද්ධියම වෙලා මෙයා මේ අතට මෙතනට යනවා. ගියාට මෙතනින් එළියට යන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව? මේකත් ආනත පෘෂ්ඨයක්. මේකත් ආනත පෘෂ්ඨයක්. ඒතර මේ ආනත පෘෂ්ඨයට අඳුලා තියෙන අභිලම්බයට මේ ආලෝක කිරණේ පතන වෙන්නේ ආයෙත් නැවත වතාවක් අංශක 45ක කෝණයකින්. එතකොට මොකද වෙන්නේ? මේකෙදි මෙයා මෙහි කොහෙටවත් මෙහි එළියට යන්නේ නැවත වතාවක් ආපසු හැරී ගමන් කරනවා. ඒ කියන්නේ අභ්‍යන්තර පරාවර්තනයේ ලක්වීමක් සිදු වෙනවා. ඒතකොට මෙතනට එනකොට මේකේ බලපෑමක් වෙන්නේ නැහැ. මොකද මේ පෘෂ්ඨයට අභිලම්බව වැටෙන්නේ. එතකොට මේ ආලෝක කිරණේ වේගයේ වෙනසක් විතරයි වෙන්නේ. මේක අභිලම්බවම වැටෙන හින්දා මේක කෙලින්ම එළියට යනවා. ඊට බලන්න මේකෙදි මේ අවස්ථාවේදී මෙතනින් පැමිණෙන ආලෝක කිරණය මේ විදිහට නැවතත් ආපසු හරවා යෑමක් සිද්ධ වෙනවා. මෙතනදී ආලෝක කිරණයේ ගමන් මාර්ගය වෙනස් කිරීමකට ලක් කරලා තියෙනවා. එතකොට මේ සංසිද්ධිය අපි ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් ආලෝක කිරණයක් දර්පණයක් රිදී ආලේපනය කරන ලද දර්පණයක් භාවිතා කරලා ආලෝක කිරණයක් පරාවර්තනයක් කරනකොට ආලෝක කිරණයේ යම්කිසි දීප්ති හානියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දීප්තිය අඩුවීමක් සිද්ධ වෙනවා. නමුත් මේ වගේ ප්‍රිස්මයක් භාවිතා කරලා අපි ආලෝක කිරණය නැවත ආපසු හැරවීමක් සිදු කරොත් එහෙම නැත්නම් පරාවර්තන දැන් ඇත්තටම අපිට මේක පරාවර්තන මෙතන කණ්ණාඩියක් තිබ්බා කියලා හිතන්න පුළුවන්. පරාවර්තන වීමකට සමාන සංසිද්ධියක් සිද්ධ වුණේ. එහෙම නැත්නම් මෙතනත් අපිට කණ්ණාඩියක් කියලා මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් කණ්ණාඩියක් කියන්නේ දර්පණයක් භාවිතා කරන්නේ නැතුව අපි මේ වැඩේ කරගත්ත ප්‍රිස්මයක් භාවිතා කරලා. එතනදී ලැබෙන වාසිය තමයි දීප්ති හානිය ඉතාම අවමයි. කියන්නේ රිදී ආලේපිත දර්පණයක් භාවිතයෙන් මේක කරනවා නම් ඊටාම විශාල කියන්නේ සාපේක්ෂව විශාල දීප්ති හානියක් සිද්ධ වෙනවා. නමුත් මෙතනදී සිද්ධ වෙන දීප්ති හානිය ඊටාම
අඩුයි. මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව භාවිතා කරනවා සබ්මැරීන් වලදී අපි අර පෙරිස්කෝප් එක කියලා තියෙනවා සබ්මැරීන් වල අර මේ සබ්මැරීන් එක වතුර යට තියෙනකොට වතුර මතුපිට බලන්න තියෙන උපකරණයක් තියෙනවා පෙරිස්කෝප් එක කියලා. ඒ පෙරිස්කෝප් එකේදී මේ සංසිද්ධිය භාවිතා කරනවා. මේ සංසිද්ධිය භාවිතා කරනකොට සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලෝ මම හිතන්නේ පොඩි පන්ති වලදී මේ වගේ දෙයක් හදලත් ඇති. අර මෙහෙම හැතියලා මේ විදිහට හැතියලා ඉවරලා අර උඩ මේ වගේ ඇන්ගල් එකක තියෙන එකකින් දර්පණ සවි කරලා දර්පණයක් තුලින් එළිය බලන දෙයක්. නමුත් ඒකෙදි සිද්ධ වෙන ආලෝකයේ සිද්ධ වෙන දීප්තියේ සිද්ධ වෙන හානිය වැඩි. නමුත් මේ ආකාරයෙන් මේ පෙරිස්කෝප් එකට මේ වගේ දෙයක් භාවිතා කරාම ඒ වෙන සිද්ධ වෙන ආලෝකයේ දීප්ති හානිය ඉතාමත් අවමයි. ඒ කියන්නේ ඒ තිබෙන ඒ සත්‍ය ප්‍රතිරූපයේ මේ සත්‍ය ඒ ඇත්ත ඒ රියල් ඉමේජ් එකම මේ විදිහට අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට මේ වගේ දෙයක් මේ වගේ ප්‍රිස්ම තමයි අපි ගොඩක් වෙලාවට දර්පණ වෙනුවට භාවිතා කරන්නේ ඒ අදාළ උපකරණවල. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අවම අපගමන කෝණය පාවිච්චි කරලා ප්‍රිස්මයක් සාදලා තියෙන ද්‍රව්‍යයක වර්තනාංකය කොහොමද හොයන්නේ කියලා. ඒක අපිට හොයාගන්න පුළුවන් අවම අපගමන කෝණය භාවිතා කරලා දැන් මම ඊළඟට කියලා දෙන්නම්. අවම අපගමන කෝණය භාවිතා කරලා ඊට අදාළ සුළු ගණනය කිරීමක් කරලා අපිට පුළුවන් අපි මුලදීම ඉගෙන ගත්ත මේ වර්තන නියම වලට අදාළව ඉගෙන ගත්ත මේ වර්තන අංකය සොයන සමීකරණය පාවිච්චි කරලා අදාළ වර්තන අංකය අදාළ ප්‍රිස්මයේ හදලා තියෙන ද්‍රව්‍යයේ වර්තන අංකය හොයාගන්න පුළුවන්. ඒක අපි කරන්නේ මෙතනදී මේ වර්තන අංකය අපි සෙවීම කරන්නේ අවම අපගමන කෝණය. එහෙම නැත්නම් dm කියන එක අපි කරා ඒ අවම අපගමන කෝණය පාවිච්චි කරලා ප්‍රිස්මයේ හදලා තියෙන ද්‍රව්‍යයේ ඒ කියන්නේ ඒ වීදුරු වල වර්තන අංකය කොහොමද හොයාගන්නේ කියන එක තමයි ඊළඟ කොටසෙන් කරන්නේ. ඔව් දැන් මේ කොටසදී අපි කරන්න යන්නේ අවම අපගමන කෝණය භාවිතයෙන් ප්‍රිස්මයක් සාදා ඇති ද්‍රව්‍යයේ වර්තන අංකය සොයන්න. මේ කොටසේ අපි බලාපොරොත්තු වෙන්නේ අවම අපගමන කෝණය පාවිච්චි කරලා සහ ඒ මාර්ගයෙන් ප්‍රිස්ම කෝණය භාවිත කරලා අපි කොහොමද මේ ප්‍රිස්මයක් හදලා තියෙන ද්‍රව්‍යයේ වර්තන අංකය සොයන්නේ කියලා. මේකදී අපිට පාවිච්චි කරන්න වෙනවා අපි මුලදී ඉගෙන ගත්ත පළවෙනිට ඉගෙන ගත්ත වර්තන නියම ඔබ දන්නවා දෙකක් තියෙනවා. ඒ වර්තන නියම දෙකෙන් එක් නියමයක් පාවිච්චි කරලා තමයි අපිට මේක හොයන්න වෙන්නේ. හරි අපි දැන් බලමු මේ ආකාරයට දැන් ප්‍රිස්මයේ ABC කියලා ප්‍රිස්මයක් තියෙනවා. අවම අපගමන කෝණය. දැන් අපගමන කෝණය ලැබෙන්නේ කොතනද? මම මෙන්න මෙහෙම යන්දොත් මෙන්න මෙහෙම මෙන්න මෙතන තමයි මෙන්න මේ D කියන අපගමන කෝණය ඇති වෙන්නේ. එතකොට මේ අපගමන කෝණයේ අගය අවම අගයකට පැමිණෙන වෙලාවේදී මේ කිරණය මෙන්න මේ යන මෙතනින් ගිහිල්ලා මේ ඇතුලේ වර්ධනය වෙන කිරණය යන්නේ සමමිතිකව. ඒ කියන්නේ මේ කිරණය යන්නේ මේ කොහෙටවත් මෙහෙම ඇද වෙලාවත් මෙහෙම නෙමෙයි මේක කෙලින්ම වගේ තමයි යන්නේ. මෙතන ඉඳලා මෙතනට යන්නේ කෙලින්ම. ඒ කියන්නේ සමමිතික ආකාරයට තමයි මේක යන්නේ මෙන්න මේ විදියට. මෙතන කෝණය අවම අපගමනයක් දක්වන වෙලාවේ මේ කිරණය කෙලින්ම යන්නේ. එතකොට අපි දන්නවා අපි මෙතන I1 කියලා ගත්තා, I2 කියලා ගත්තා, මෙතන R1 R2 කියලා ගත්තා. එතකොට ඔබ දන්නවා අපි අපගමන කෝණය හොයාගන්න අපි මේ පාඩමේ මුලදීම කරා අපගමන කෝණය හොයාගත්තා. අපි මෙන්න මේ සූත්‍රය ව්‍යුත්පන්න කරගත්ත විදිය තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න ඔයගොල්ලන්ට මතක නැත්නම් මේ විදිහට අපි D කියන්නේ අපගමන කෝණය ගත්තා I1 I2 A කියලා. මේකෙන් අපිට ගන්න පුළුවන් අපගමන කෝණය අගය. එතකොට මෙතන මේ A කියන එක අපිට මතක ඇති අපි ඒකෙදි කරා R1 R2 තමයි A කියලා කියන්නේ. මේ A කියන්නේ මෙන්න මෙතන තියෙන ප්‍රිස්ම කෝණය. ඒක මතක ඇති කියලා හිතනවා. මේ A කියන්නේ ප්‍රිස්ම කෝණය. ප්‍රිස්ම කෝණය තියෙන්නේ මෙතන. මේ A කියන එකට අපිට ගන්න පුළුවන් මේ R1 R2 කියන එක. ඒක අපි කොහොමද ගත්තේ කියන එක බලන්න මම කලින් වීඩියෝ වල තියෙනවා. A කියලා කියන්නේ R1 R2. හරිද? එතකොට දැන් මේ අවස්ථාවට අනුරූපව ගත්තම මේ අවස්ථාවට සාපේක්ෂව ගත්තම අපි මේ කිරණය මෙන්න මෙහෙම ඇද වෙන්නේ නැතුව මේ කිරණය කෙලින්ම ගමන් කරන අවස්ථාව මෙන්න මේ කිරණය සමමිතික අවස්ථාවක් කියලා අපි කියන්නේ. මේ සමමිතිකව මෙන්න මේ විදිහට ගමන් කරනකොට මේ R1 සහ R2 කියන කෝණ දෙක ඒ අගය සමාන වෙනවා.
මොකද මේක මෙහෙම කොහෙටවත් මේ හැරිලා යන්නේ නැහැ. මෙහෙම හැරිලා ගියොත් තමයි මේ R1 සහ R2 වෙනස් වෙන්නේ. මේක මේ සෞමිතිකව මෙහෙම ගමන් කරන අවස්ථාවේදී. කියන්නේ මෙතන කෝණය අවම අපගමන කෝණයක් ලබා දෙන අවස්ථාවේදී මේක ගමන් කරන්නේ කෙලින්ම. මෙන්න මෙහෙම. ඒ කෙලින් ගමන් කරන සෞමිතිකව ගමන් කරන අවස්ථාවේදී R1 සහ R2 සමාන වෙනවා කියන්නේ. ඒතර R1 සහ R2 වගේම සමාන වෙනවා කියලා කියන්නේ මේ I1 සහ I2 කියන අගයනොත් සමාන වෙනවා. ඒතර අපි මේ අවස්ථාවට අදාළව අපි මේ සමීකරණය වෙනස් කරගමු. අපිට ඒක කරන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවට අදාළව. ඒ කියන්නේ මේ අවස්ථාව කියන්නේ අවම අපගමන කෝණයට අදාළ අවස්ථාවට. අපිට මේක දාගන්න පුළුවන්. එතකොට R1 සමානයි R2. හරිද? R1 සමානයි R2. ඒතර R1 සමානයි R2 වෙනවා නම් මෙන්න මේක ගැන සැලකුවම අපිට දාන්න පුළුවන් R plus R සමානයි A කියලා. මොකද මෙතනදී 1 2 කියලා දෙකක් දාගන්න අවශ්‍ය නැහැ. R1 සහ R2 සමාන නිසා. ඒක නිසා 1 2 කියලා දෙකක් දාගන්න අවශ්‍ය නැහැ. R plus R සමානයි A කියලා දාගන්න පුළුවන්. එතකොට අපිට ඒකෙන් ගන්න පුළුවන් 2R සමානයි A. R සමානයි A බෙදීම 2යි කියලා. R කියන්නේ මෙතනදී මේ එක R එකක් ගන්න පුළුවන්. R සමානයි A බෙදීම 2. ඒ කියන්නේ ප්‍රිස්ම කෝණය. එතකොට R සමානයි A බෙදීම 2යි කියලා ගන්න පුළුවන්. ඊළඟ මෙතන මේ I කියන එක. I ගත්තම I1 සමානයි I2. හරිද? R1 සමානයි R2, I1 සමානයි I2. හරිද? ඒතර අපි මේ ගත්ත ටික මේ අවස්ථාවට කියන්නේ මේ අවම අපගමන කෝණයක් පෙන්වන අවස්ථාවේදී ලබාගත් මෙන්න මේ අපි කරගත්ත මෙන්න මේ වෙනස්කම් ටික අපි මේ සමීකරණයට ආදේශ කරලා බලමු. එතකොට දැන් අවම අපගමන කෝණය දැන් අපි මෙතන මේ D කියන්නේ අපගමන කෝණය. ඒතකොට මේක අවම අපගමන කෝණ නිසා අපිට මතකයි අපි අවම අපගමන කෝණයට ගත්තේ dm කියලා. dm සමානයි I1 I2 A. මෙතනදී අපිට I1 I2. එතන I1 සමානයි I2 නේ. ඒතර 1 2 කියලා දෙකක් අවශ්‍ය නැහැ. දෙකම සමාන නිසා. එතකොට අපිට මෙතනදී දෙකම සමාන නිසා අපිට 2i කියලා ගන්න පුළුවන්. ඊපස්සේ ඍණ අපිට මෙතනදී a කියන එක මෙහෙම දාගන්න පුළුවන්. දාගෙන මෙතන dm සමානයි මෙන්න මේ ආකාරයට අපිට ගන්න පුළුවන්. ඊළඟට මේකෙදි අපිට පුළුවන් මෙතන මෙන්න මේ i කියන එක අපිට උක්ත කරගන්න සිද්ධ වෙනවා. මොකද අපි i කියන එක මෙතන උක්ත කරගන්නේ අපි දැන් මෙතන අපි r කියන එකක් ගත්තනේ. මේ r කියන කෝණය ගත්තා. අපි මේ r කියලා සාමාන්‍යයෙන් කියන්නේ පතන කෝණය නෙමෙයි වර්තන කෝණයට. මේ වර්තන කෝණයට තමයි r කියලා කියන්නේ. ඒතර i කියලා කියන්නේ ඔබ දන්නවා පතන කෝණයට තමයි i කියලා කියන්නේ. ඉන්සිඩන්ට් රේ කියන එක. එතකොට අපි ප්‍රථමයෙන් දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති වර්තන නියම වලදී අපිට වර්තන නියම වලින් අපිට හොයාගන්න පුළුවන් යම්කිසි ද්‍රව්‍යයක වර්තන අංකය හොයද්දී අපි සූත්‍රයක් දන්නවා මේ වෙනකොට ඔයගොල්ලෝ n වර්තන අංකය සමානයි sin i බෙදීම sin r කියලා. මෙන්න මේ විදිහට ඔබ දන්නවා වර්තන නියම වලට අනුකූලව වර්තන අංකය සොයාගන්න අපි සූත්‍රයක් දන්නවා. ඒතකොට මේකෙදි අපි මෙතනින් කරන්න යන්නේ මේ අවම අපගමන කෝණයට අදාළ අවස්ථාවලදී R සහ I අගයන් දෙක ලබාගෙන මෙතන මෙන්න මේ සමීකරණයට ආදේශ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතනදී අපි දැනටමත් R අරගෙන තියෙනවා. R වල අගය අපි මෙතන අරන් තියෙනවා A බෙදීම 2යි. ඒ කියන්නේ ප්‍රිස්ම කෝණයගේ. එතකොට ප්‍රිස්ම කෝණයගේ බෙදීම 2 තමයි R කියලා කියන්නේ. එතකොට මෙතන I කියලා එකක් තියෙනවා. ඒ I ගන්න තමයි අපි මෙතනින් මෙන්න මේ තියෙන I කියන එක උක්ත කරගන්නේ. ඒක උක්ත කරගන්නකොට අපිට මෙන්න මෙහෙම එකක් ලැබෙනවා. දැන් මේ dm කියන එක අපි මෙහෙම තියලා මේ ඍණ a කියන එක මේ පැත්තට ධන a විදිහට අරගත්තා. ඊට පස්සේ 2i කියන එක දෙකෙන් බෙදුවා මෙහෙම i. එතකොට i සමානයි dm plus a over 2. dm plus a බෙදීම 2 තමයි i වලට අදාළව අපි අරගත්ත අගය. දැන් අපි මේ අගය මේ i වලට ගත්ත අගය සහ මෙන්න මේ r වලට ගත්ත අගය මේ i වලට ගත්ත අගය සහ මෙන්න මේ r වලට ගත්ත අගය මෙතනට ආදේශ කරන්නයි තියෙන්නේ. කියන්නේ මේ අර සූත්‍රයට ආදේශ කරන්නයි තියෙන්නේ. දැන් මම මේක මකන්නම් දැනට
එතකොට මේ විදිහට මෙහෙම ගත්තාම අපිට පුළුවන් මේ වීදුරුවට අදාළ මේ ප්‍රිස්මය හදලා තියෙන ද්‍රව්‍යයේ ඒ කියන්නේ වීදුරු වල ඒ වීදුරු වලට අද වීදුරු කිව්වම එක එක જાතියේ වීදුරු තියෙන්න පුළුවන් නේ. ඒ වීදුරුවෙන් වීදුරුවට සාමාන්‍යයෙන් වීදුරුවේ හදලා තියෙන රසායනික ද්‍රව්‍යයන් වල ඒ සංයුතියට අනුව ඒකේ වර්තනාංකය වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපිට මේ යම්කිසි අපි සලකනු ලබන ප්‍රිස්මයකට අදාළව මේ ප්‍රිස්මය හදලා තියෙන වීදුරු වල වර්තනාංකය හොයාගන්න පුළුවන් මේ විදිහට R සහ I අගයන් දෙක පාවිච්චි කරලා ඒ R සහ I අගයන් දෙක අපිට පුළුවන් ආදේශ කරන්න මෙන්න එහෙම. දැන් මෙතන මේ සූත්‍රයේ තියෙන sin I බෙදීම sin R. ඒත් අපිට දාන්න පුළුවන් sin I වෙනුවට අපිට දාන්න පුළුවන් මෙන්න මේක. I වෙනුවට අපිට පුළුවන් dm a බෙදීම 2 එය දාලා R වෙනුවට sin R වෙනුවට a බෙදීම 2. ඒ බෙදීම 2 ඔන්න ඔහොම කරලා අපිට ගන්න පුළුවන්. දැන් මම මේ දෙක ඔයාලට මේක පැහැදිලිව පෙන්නන්න ඕන නිසා මම මෙහෙම මේ දෙකම කන්න මේ තියෙන්නේ අදාළ සූත්‍රය. එතකොට මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා අපිට පුළුවන් යම්කිසි ප්‍රිස්මයක් හදලා තියෙන ද්‍රව්‍යයේ වර්තනාංකය කීයද කියන එක හොයාගන්න. එතකොට ඕගොල්ලන්ට අදාළ යම්කිසි ගානකට දීලා තියෙන යම්කිසි දත්තයන් එක්ක ඒ දත්ත මේකට ආදේශ කරලා ඕගොල්ලන්ට මේකට අදාළ යම්කිසි පිළිතුරක් ලබා ගන්න පුළුවන්. ඒ අදාළ දත්තයන් පාවිච්චි කරලා. එහෙම නැත්නම් ඔබට වර්තනාංකය දීලා තියෙනවා. ඔබ මේ සූත්‍රය දන්නවා නම් වර්තනාංකය දීලා තියෙනවා නම් අවමාපගමන කෝණය දීලා තියෙනවා නම් ඒක පාවිච්චි කරලා ඔබට පුළුවන් ප්‍රිස්ම කෝණය හොයාගන්න පුළුවන්. ඕනෑම අවශ්‍ය ඒ නොදන්නා පදයක අදාළ අගය නොදන්නා පදයකට අදාළ අගය හොයාගැනීමේ හැකියාව තියෙනවා මේ සූත්‍රය භාවිතා කරලා. එතකොට මේකට අදාළව මම උදාහරණ ගානක් ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගොල්ලෝ බලන්න මේකට අදාළ මෙන්න මේක උදාහරණයක්. මේක try කරලා බලන්න මේකට උත්තරේ කොහොමද කීයද උත්තරේ එන්නේ කියලා. මේ ආකාරයේ අපි කියමුකෝ ඉහත විස්තර කරන ලද පරීක්ෂණය මගින් ප්‍රිස්මයක අවම අපගමන කෝණය අංශක 38ක් ලෙසද ප්‍රිස්මයක අවම අපගමන කෝණය අංශක 38ක් ලෙසද ප්‍රිස්මේ වර්තන කෝණය අංශක 60ක් ලෙසද ප්‍රිස්මේ වර්තන කෝණය අංශක 60ක් ලෙසද මැනගන්නා ලද අතර එම දත්ත භාවිතයෙන් අදාළ ප්‍රිස්මය සාදා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සොයන්න. ඔයගලන්ට අදාළ දත්ත දීලා තියෙනවා. ඒ දත්ත පාවිච්චි කරලා මේ සූත්‍රයට ආදේශ කරලා හොයලා බලන්න වර්තනාංකය කීයද කියලා පිළිතුර බලන්න. මේක ඊටාම සුළු ඊටාම පහසු ගණනක්. දත්ත ටික කෙලින්ම ආදේශ කරලා දාන්න තියෙනවා. ඔයගලන්ට මේක ගණනය කිරීමේදී ගණන් වලට තියෙන හැකියාවත් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේ ඊටාම ලේසි. මේක නිකම්ම ආදේශ කර දෙන්න. ආදේශ කරාම පිළිතුරු ලැබෙනවා. බලන්න පිළිතුර වර්තනාංකයට අදාළ පිළිතුර 1.5 විදියට ලැබෙනවද කියලා. පිළිතුර 1.5යි. බලන්න පිළිතුර 1.5 කියන එක ලැබෙනවද කියලා වර්තනාංකයට අදාළව. ඒකම ලැබෙන්නේ නැත්නම් ඒ ආසන්නටම ලැබෙනවා නම් ඒත් අපිට සලකන්න පුළුවන්. 1.5 තමයි මේකේ පිළිතුර. හරි. එහෙනම් මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට තියෙන ප්‍රැක්ටිකල් එක මේ පාඩමට අදාළව තියෙන වැදගත් ප්‍රැක්ටිකල් එක වර්ණාවලි මානය ප්‍රැක්ටිකල් එකෙන් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනවා.